ආයිබෝවන් කියලා පිළිගන්නවා පුතේ සියලුම දෙනාම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාපය කියන පාඩමට අදාළ සියලුම අභ්‍යාස සම්බන්ධයෙන්. ඒ කියන්නේ පුතේ ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන අභ්‍යාස ගොඩක් මේ සියලුම අභ්‍යාස වල කොහොමද ගැටලු විසඳන්නේ කියන එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා සිද්ධාන්ත එක්කම. ඒතර පුතාලා මගෙන් අහලා තිබ්බා සර් මෙහෙම අමාරු පාඩම් තියෙනවා මේ පාඩම් වල අභ්‍යාස කරන්නේ නැද්ද? අනිවාර්යෙන් කරනවා පුතේ. මොකද හේතුව ඔයගලන්ට එක්සෑම් එකට යන්න කලින් මේ සියලුම වීඩියෝස් ටික මම දානවා. ඊට කලින් මම පුතාලට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මේ පේපර් එකට අදාළ ඒ කියන්නේ මේ පේපර් එක දාලා තියෙනවා මේ ප්‍රශ්න ටික දාලා. ඊට අමතරව පුතේ අපේ group එකේ තියෙන maths guide group එක අනිවාර්යෙන් join වෙන්න. ඒ link එකත් මම පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. හරි එහෙනම් යමු අපි පේපර් එකට. හරි පුතේ අපි කතා කරමු පළවෙනි ගාන. පළවෙනි ගානෙන් කියන්නේ මෙහෙම දෙයක්. සෙල්සියස් අංශක වලින් දී ඇති පහත උෂ්ණත්වාගයන් කෙල්වින් වලින් දක්වන්න කියලා දාලා තියෙනවා. ඒතර හොඳට මතක තියාගන්න පුතේ කිසියම් උෂ්ණත්වයක් සෙල්සියස් අංශක වලින් දීලා කෙල්වින් වලින් ලියන්න කියලා කියනවා නම් අපිට කරන්න තියෙන්නේ 273ක් එකතු කරන එක විතරයි. හොඳට මතක තියාගන්න. හරි නේද? ඒතර සෙල්සියස් අංශක 87 කොහොමද කෙල්වින් වලින් ලියන්නේ? මේකට 273ක් එකතු කරන්න පුතේ. මේකට 273ක් එකතු කරොත් එහෙම අපිට එනවා කීයයි කියලාද? 360යි කෙල්වින් කියලා එනවා. සෙල්සියස් අංශක 100 කෙල්වින් වලින් ලියන්නේ කොහොමද? 273ක් එකතු කරන්න 273ක් එකතු කරොත් පුතේ 373යි කෙල්වින් කියලා අපිට මේ විදියට ලියන්න පුළුවන් වෙනවා. හරි දෙවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ කෙල්වින් වලින් දී ඇති පහත උෂ්ණත්වයන් සෙල්සියස් වලින් දක්වන්න කියලා කියනවා. හොඳට මතක තියාගන්න කෙල්වින් වලින් කිසියම් උෂ්ණත්වයක් දුන්නොත් එහෙම ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක බවට පත් කරගන්න ඕන නම් 273ක් අඩු කරන්න පුතේ. 273ක් අඩු කරගත්තොත් එහෙම අපිට උත්තරය ගන්න පුළුවන්. මේ 400යි කෙල්වින් කියන එක කෙනා සෙල්සියස් කරන්න ඕන නම් මොකද කරන්නේ 273ක් අඩු කරනවාම 273ක් අඩු කරොත් මට එනවා පුතේ 123යි සෙල්සියස් අංශක කියලා 373යි කෙල්වින් මෙයා මට සෙල්සියස් අංශක බවට පත් කරගන්න ඕන මොකද කරන්නේ පුතේ මම 273ක් අඩු කරනවා 273ක් අඩු කරොත් මට එනවා 100යි සෙල්සියස් අංශක කියලා. ඒතර ඕනම උෂ්ණත්වයක් මේ විදිහට අපිට සෙල්සියස් අංශක බවට පත් කරන්න පුළුවන් කෙල්වින් වලින් දීලා තිබ්බොත්. තුන්වෙනි ගාන මෙහෙම කියනවා පුතේ යකඩවල විශිෂ්ට තාපධාරිතාව 40යි කෙල්විනට කිලෝග්‍රෑමට ජූල්. ඊට අමතරව කියන සෙල්සියස් අංශක 25 තියෙන යකඩ කිලෝග්‍රෑම් දෙකක් ඉන්නෝල් මේ විදිහට යකඩ කිලෝග්‍රෑම් දෙකක් යකඩ කිලෝග්‍රෑම් දෙකේ ඉන්නේ සෙල්සියස් අංශක 25. මේ 25 ඉන්න යකඩ කිලෝග්‍රෑම් දෙක සෙල්සියස් අංශක 65 දක්වා පත් කර ගන්න ඕන. ඒ අවශ්‍ය තාප ප්‍රමාණය Q වලගේ අහන්නේ. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න තාප ප්‍රමාණය හොයන්න තියෙන එක සූත්‍රයයි Q සමානයි mc θ කියන සූත්‍රය. Q තමයි තාප ප්‍රමාණය කියලා කියන්නේ m කියලා කියන්නේ මොකද්ද? m කියලා කියන්නේ පුතේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් c කියලා කියන්නේ විශිෂ්ට දාපධාරිතාව θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස. එහෙනම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් දෙකම ලියනවා මේ විදියට c කියලා කියන්නේ විශිෂ්ට දාපධාරිතාව 40යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස පුතේ 65ට තමයි පත් කරගන්න ඕනේ 65ට ඉන්නේ 25 එක්කෙනා. ඒ කියන්නේ 25 ඉන්නේ යකඩ කිලෝග්‍රෑම් දෙකක් තමයි 65ට බාට පත් කරගන්න ඕනේ. ඒතකොට පුතේ උෂ්ණත්ව වෙනස වෙනවා 40. එහෙනම් මෙතෙන්ට 40 දැම්මනම් හරි. එහෙනම් 40 දැම්මනම් මෙතන අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 40 වැඩි කිරීම 40. මේ වගේ ගානක් සුළු කරන්න තියෙදි පුතේ බිංදු දෙක දාගන්න ඉස්සරහ. බිංදු දෙක දාගත්තට පස්සේ 4 4 16 16 දෙකෙන් ගිහලා 32යි. මේ විදිහට අපිට උත්තරයක් ගන්න පුළුවන්. හරි බලන්න පුතේ හතරවෙනි ගාන මේකේ තියෙනවා සෙල්සියස් අංශක 30 තියෙන ඇලුමිනියම් කිලෝග්‍රෑම් 0.8ක් මෙයාට දෙනවලු 14400ක ජූල් ප්‍රමාණයක්. තාපයක් දුන්නට පස්සේ උෂ්ණත්ව වැඩිවීම අහන්නේ අපෙන්. ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරක් වැඩි වෙලා තියෙනවද? ඒ කියන්නේ උෂ්ණත්වය කොච්චරක්ද මේ තාප ප්‍රමාණය දුන්නාට පස්සේ අපි දන්නවා පුතේ කිසියම් පදාර්ථ ප්‍රමාණයකට තාප ප්‍රමාණයක් සැපයුවට පස්සේ මොකද වෙන්නේ පුතේ උෂ්ණත්ව වැඩිවීමක් සිද්ධ වෙන්න ඕන අනිවාර්යයෙන්. එහෙනම් දැන් හොයන්නේ නැහැ අපි උෂ්ණත්ව වැඩිවීම. එහෙනම් අපි මොකද්ද භාවිතා කරන සූත්‍රය? Q සමානයි mc θ කියන සූත්‍රය තමයි භාවිතා කරන්නේ. Q කියලා කියන තාප ප්‍රමාණය 14400යි ජූල්. m කියලා කියන ස්කන්ධය 0.8යි. C කියලා කියන්නේ විශිෂ්ට දාපධාරිතාව කීයද පුතේ 900යි. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස අපි මේ ගමු දැන් මෙච්චර තාප ප්‍රමාණයක් දුන්නාට පස්සේ එයාගේ උෂ්ණත්වය T1 කියලා. T1 කියලා ගමු. හරිද? T1 කියලා ගමු. එහෙනම් අවසන් උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරනවා ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. එහෙනම් මට මේ විදිහට ලියන්න පුළුවන් සමීකරණ. හරි නේද? 14400 සමාන වෙනවා 908න්
වැඩි කරන්න 720යි කියනවා. t ට 1 ඍණ 30. දැන් මට t ට 1 ඍණ 30 උක්ත කරන්න පුළුවන් නම් හරි. එහෙනම් මම දෙපැත්තම 720ෙන් බෙදනවා. දෙපැත්තම 720ෙන් බෙදුවට පස්සේ පුතේ මට උත්තරේ එනවා 14,480 බෙදුවොත් එimhe 20යි කියලා එනවා. t ට 1 ඍණ 30 කියලා මේ පැත්ත ඉතුරු නැහැ. අයියේ මේ 720ට මේ 720 සුළු වෙලා ගිහිල්ලා. එහෙනම් මේ ඍණ 30 හැ පැත්තට දාන්න 20 ධන 30ක් බවට පත් වෙනවා. එහෙනම් t ට එකට අපිට උත්තරයක් ගන්න පුළුවන් සෙල්සියස් අංශක 50යි කියලා. එහෙනම් අවසාන උෂ්ණත්වය පුතේ ඇලුමිනියම් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50යි කියලා අපිට මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. හරි පුතේ බලන්න පස්වෙනි ගාන. මේ පස්වෙනි ගාන කියනවා වීදුරු බඳුනක ස්කන්ධය ග්‍රෑම් 500ක් ලේ කියන පුතේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.5ක් මේ වීදුරු බඳුන ඉන්නවලු සෙල්සියස් අංශක 25 ජලය. සෙල්සියස් අංශක 25 ජලය කොච්චරක් ඉන්නවද? ග්‍රෑම් 400ක්. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් 0.4ක් ඉන්නවලු. එතන මේ සෙල්සියස් අංශක 25 තියෙන ජලය අපි නටනවා. ඒ කියන්නේ පුතේ රත් කරවලා මෙයාව සෙල්සියස් අංශක 100 දක්වා 100 දක් ඒ කියන්නේ 100 බවට පත් කරගන්නවා. මේ 100 බවට පත් කරගන්න අපි කොච්චර තාප ප්‍රමාණයක් දෙන්න ඕනද කියලා තමයි මේගොල්ලෝ අහන්නේ. හුඟක් ළමයි කරන වැරද්දක් තියෙනවා පුතේ. ඒක තමයි ඕගොල්ලෝ මේකේ ගන්න ජලය ඒ කියන්නේ නටවන්න ඕන අවශ්‍ය තාප ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ ජලය සෙල්සියස් අංශක 100 දක්වා පත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය විතරයි ගන්නෙ. හොඳට මතක තියාගන්න වීදුරු බඳුන සෙල්සියස් අංශක 100 දක්වා පත් වෙන්න ඕන හේතුව තමයි ජලය වීදුරු බඳුන කියන දෙන්නම ඉන්නේ සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේ. මේ දෙන්නම සෙල්සියස් අංශක 100 දක්වා පත් වෙන්න ඕන. එතකොට අපි දෙන්න ඕන තාප ප්‍රමාණය දෙකක්. ඒ කියන්නේ Q total එක ගත්තොත් එහෙම Q1 ධන Q2 කියලා ගන්න පුළුවන්. Q1 ධන Q2 කියලා කිව්ව මොකක්ද? Q1 කියලා අපි ගත්තොත් පුතේ ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය Q2 කියලා කියන්නේ වීදුරු බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එහෙනම් Q total එක ගන්න පුළුවන්. ජලයට අවශ්‍ය තාප ප්‍රමාණය ගන්න පුළුවන් MCT වලින් M කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.4යි. විශිෂ්ට දාපදාරිතාව 4200යි. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 25 එක්කෙනා සෙල්සියස් අංශක 100 දක්වා පත් කරන්න යන්නේ. හරි නේද? සෙල්සියස් අංශක 25 එක්කෙනා සෙල්සියස් අංශක 100 දක්වා පත් කරන්න යන්නේ. ඒතර පත් කරලා උෂ්ණත්ව වෙනස 100න් 25ක් අඩු කරන්න අපිට නා පුතේ 75යි කියලා. එහෙනම් 75යි ඒකට එකතු කරන්න තියෙන්නේ Q2. මේ තියෙන්නේ Q1. Q2 කීයද? Q2 කියලා කියන්නේ වීදුරු බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. වීදුරු බඳුන ස්කන්ධය කිලෝග්‍රෑම් 0.5යි. එයාගේ විශිෂ්ට දාපදාරිතාව 840යි. උෂ්ණත්ව වෙනස 75යි. මෙන්න වීදුරු බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය. එහෙනම් අපිට ගන්න පුළුවන් Q1 යාගේ ඒ කියන්නේ ජලයට අවශ්‍ය තාප ප්‍රමාණය මෙතන නා පුතේ 1,26,000 ජූල් කියලා. මෙතනින් එනවා වීදුරු බඳුන සෙල්සියස් අංශක 100 දක්වා රත් කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය 31500යි කියලා. එහෙනම් මේ දෙක එකතුව තමයි පුතේ මුළු තාප ප්‍රමාණය කියලා කියන්නේ Q total එක. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනින් 1,57,500යි කියලා ගන්න පුළුවන් මුළු තාප ප්‍රමාණය. හරි පුතේ බලන්න 6 වෙනි ප්‍රශ්නය මේ කියනවා පහත් දැක්කෙන වාක්‍ය වල ස්ථාන පුරවන්න කියලා. උෂ්ණත්වය මයින අන්තර්ජාතික ඒකකයේ කෙල්වින් වන අතර තාප ප්‍රමාණය මයින අන්තර්ජාතික ඒකකයේ ජූල් වේ. නිරපේක්ෂ ශුන්‍ය සමාන වන්නේ සෙල්සියස් -273.15ට. ඒ වගේම මේ නිරපේක්ෂ ශුන්‍ය කියලා කියන පුතේ කෙල්වින් බිඳුව කියන අගය. ගුප්ත තාපය ලබා ගැනීමේදී උෂ්ණත්වය වෙනස් වීමක් වෙන්නේ උෂ්ණත්වය වෙනස් නොවන අතර මොකද්ද පුතේ වෙනස් වෙන්නේ? ගුප්ත තාපය ලබා ගනිද්දී වෙනස් වෙන්නේ හොඳට මතක තියාගන්න අවස්ථා විපර්යාසය විතරයි. අවස්ථා විපර්යාසය. අවස්ථා විපර්යාසය වෙනස් වෙනවා. ගුප්ත තාපය කියලා කියන්නේ පුතේ හොඳට මතක තියාගන්න අපි යම්කිසි පදාර්ථ ප්‍රමාණයකට තාපය දෙද්දී ඒ තාපය වැය වෙන්නේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙන්න. අවස්ථා විපර්යාසය කියලා කියන්නේ පුතේ ඝන අවස්ථාවේ ඉඳන් ද්‍රව අවස්ථාව බවටපත් වෙන්න. එහෙම නැත්නම් ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාව බවටපත් වෙන්න නම් එතන උෂ්ණත්වයේ වැඩිවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ නේ. උෂ්ණත්වයේ අඩු වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට අපි කියනවා පුතේ ගුප්ත තාපයක් කියලා. හරි නේද? ඒ කියන්නේ ගුප්ත තාපයක් කියලා කියන්නේ පුතේ ඒ කියන්නේ ඒක සැඟවිච්ච තාපයක්. ඊට පස්සේ කියනවා මාධ්‍ය බලපෑමක් නොමැතිව තාපය ගමන් කරන ක්‍රමය විකිරණය කියලා අපි හඳුන්වනවා. විශිෂ්ට තාපදාරිතාව අඩු වස්තු ප්‍රත්වන අතර විශිෂ්ට තාපදාරිතාව වැඩි වස්තු ස්ථානක් වේ. මෙහෙමයි පුතේ. දැන් Q සමාන MCT කියලා සූත්‍රයක් දන්නවනේ. මේ Q සමාන MCT ට අනුව මේ C කියන එක උෂ්ණත්ව වෙනසට පුතේ ප්‍රතිලෝම සානුපාතිකයි. ඒ කියන්නේ විශිෂ්ට තාපදාරිතාව වැඩි වුණොත් උෂ්ණත්ව වෙනස අඩු වෙනවා. විශිෂ්ට තාපදාරිතාව
අඩු වුණොත් උෂ්ණත්ව වෙනස වැඩි වෙනවා. හරි නේද? එතකොට විශිෂ්ටතාවය අඩු වස්තු මොකද වෙන්නේ පුතේ? විශිෂ්ටතාවය අඩුයි නම් උෂ්ණත්ව වෙනස වැඩි. ඒ කියන්නේ වැඩිපුර. වැඩියෙන් රත් වෙනවා. වැඩියෙන් රත් වෙන අතර විශිෂ්ටතාවය වැඩි වස්තු විශිෂ්ටතාවය වැඩි වුණොත් මොකද වෙන්නේ? උෂ්ණත්ව වෙනස අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අඩුවෙන් රත් වෙනවා. අඩුවෙන් රත් වෙන්නේ. හරි නේද? අපිට මේ විදිහට උත්තර ගන්න පුළුවන් වෙනවා. හරි පුතේ බලන්න 7 වෙනි ගාන වෙනස් ද්‍රව්‍ය වලින් නිපදවූ එකම හැඩය සහ විශාලත්වය සහිත කෝප්ප දෙකක උණුසුම් තේ ප්‍රමාණ පුරවා සිසිල් වීමට තබා ඇතලු. ඒ කියන්නේ පුතේ මේ විදිහට කෝප්ප දෙකක් තියෙනවා. AB කියලා මේ කෝප්ප දෙකේ තේ දාලා තියෙනවා උණුසුම් තේ. මේගොල්ලෝ සිසිල් වෙන්න තියෙනවා. කෝප්පවල උෂ්ණත්ව නිශ්චිත කාල පරාසවලදී මනසරහන් කර අඳින ලද සිසිලින වක්‍ර පහක් දක්වායි. ඒ කියන්නේ පුතේ මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ඕගොල්ලෝ යම්ම ඔයාලට තේක හදලා ගෙනත් දෙනවා. තේක හදලා ගෙනත් දුන්නාට පස්සේ ඔයාලට ඒ කියන්නේ දැන් ඔයා වැඩ කින්නේ. වැඩ කිටියට පස්සේ ඔයාලට අමතක වෙනවානේ. අමතක වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ තේක නිමෙනවා. එතකොට පුතේ දැන් මේගොල්ලෝ කරලා තියෙන මේක පරීක්ෂණයක් විදිහට කරලා. පරීක්ෂණයක් විදිහට කරලා කියලා කියන්නේ තේක තිබ්බට පස්සේ ආරම්භයේ උෂ්ණත්වය මෙල්ලා. කීයද සෙල්සියස් අංශක 80යි. මේ දෙන්නම ඉන්නේ සෙල්සියස් අංශක 80 උෂ්ණත්වය. හරිද? මේ දෙන්නම සෙල්සියස් අංශක 80 උෂ්ණත්වය. ඊට පස්සේ ටික ටික වෙලාවක් ගියාට පස්සේ A කෝප්පේ B කෝප්පේ කොහොමද උෂ්ණත්වය අඩු වෙලා තියෙන කාලයත් එක්ක. දැන් B කෝප්පේ ගත්තට පස්සේ විනාඩි 20න් මොකද වෙලා තියෙන්නේ? කාම උෂ්ණත්වයටපත් වෙලා. ඒ කියන්නේ කාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි. ඒ සෙල්සියස් අංශක 20ටපත් වෙලා. හරිනේද B කෝප්පේ. A කෝප්පේ අරක වගේ B කෝප්පේ වගේ ඉක්මනට සිසිල් වෙලා නැහැ. ටික වෙලාවක් ගිහලා මොකද මේ මිනිත්තු 20 වෙද්දිත් එයාගේ උෂ්ණත්වය ඒ කියන්නේ කාම උෂ්ණත්වයට එවිල්ල නැහැ. හරි නේද? අපි මේක ගැන කතා කරමු. ඒතර මේ විදිහට උෂ්ණත්වයත් එක්ක කාලය කොහොමද වෙනස් වෙන්නේ කියන එක අඳින්න ප්‍රස්තාර වලට අපි කියනවා සිසිල්න වක්‍ර කියලා. මිනිත්තු 5කට පසු A කෝප්පය තුල ඇති තේවල උෂ්ණත්වය කොච්චරද? කොහොම මිනිත්තු 5ක් ඔන්න මිනිත්තු 5ක්. හරිද? මේ මිනිත්තු 5කට පස්සේ A කෝප්පේකෝ මේ තියෙන පුතේ A කෝප්පේ උඩින් ඇදලා තියෙන වක්‍රය. A කෝප්පය තුල ඇති තේවල උෂ්ණත්වය කියන පුතේ මම මේ විදිහට රේඛාවක් ගහනවා A කෝප්පෙට. මේ විදිහට A කෝප්පෙට රේඛාවක් ගැහුවොත් එමේ A කෝප්පෙට රේඛාවක් ගහලා A කෝප්පෙට රේඛාවක් ගහලා මේ විදිහට උෂ්ණත්වය පැත්තට දික් කරන්න. උෂ්ණත්වය පැත්තට දික් කරොත් පුතේ අපිට එනවා පාඨාංග. කීයක් කියලා එනවද? මෙන්න මේ අගේ මනින්න. මේ අගේ පුතේ 50යි 60යි අතර තියෙන්නේ. සෙල්සියස් අංශක 55ක් වගේ අගයක් නේ. එහෙනම් මිනිත්තු 5කට පස්සේ A කෝප්පය තුල තේවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 55ක් කියලා අපිට කියන්න පුළුවන්. B කෝප්පය තුල තේවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා පහත වැටීමට ගතවන කාලය කොච්චරද කියලා අහනවා. ඒ කියන්නේ පුතේ B කෝප්පය තුල තේවල උෂ්ණත්වය මෙන්න B කෝප්පේ. B කෝප්පේ තමයි පල්ලෙහෙන් දාලා තියෙන වක්‍රය. ඒකේ තේවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඔන්න සෙල්සියස් අංශක 30. මේ සෙල්සියස් අංශක 30 දක්වා පහළ වැටෙන්නේ. ඒ කියනවා මේ සෙල්සියස් අංශක 30යි නම් මෙන්න මේ විදිහට රේඛාවක් ගහනවා B කෝප්පෙට. හරිද? ඔන්න විදිහට රේඛාවක් ගහනවා B කෝප්පෙට. ඔන්න ඔය රේඛාවක් ගහලා ඊට පස්සේ මෙයාගේ මේ සෙල්සියස් අංශක 30 දක්වා පල්ලෙහා වැටෙන්න කොච්චර කාලයක් යයිද? එහෙනම් මම කාලේ පැත්තට මේ විදිහට දික් කරනවා. කීයක් කියලාද? 10යි 15යි මැද උෂ්ණත්වයක් ඉන්නේ පුතේ. 10යි 15යි මැද කාලයක් ඉන්නේ පුතේ. කාලය ගන්න පුළුවන් 10යි 15යි මැද කියලා කියන්නේ 12.5ක් වගේ. 12.5ක් වගේ මිනිත්තු ගන්න පුළුවන්. හරිනේ 12.5ක් කියලා කියන්නේ මිනිත්තු 12යි තප්පර 60ක් වගේ කාලයක් ගන්න පුළුවන්. හරිනේ මේක හරියටම කියන්න බෑ. මේ අගේ කීයක්ද කියලා. මොකද මේගොල්ලෝ නිරූපණය කරලත් නැහැ. ඒ කියන්නේ 5 කොතනින්ද ගන්න ඕන හරියට අපිට කියන්න බෑනේ 10 කොතනින්ද ගන්න ඕන 15 කොතනින්ද ගන්න ඕන කියලා. ඒ නිසා මේ වගේ ආසන්න අගයක් දාන්න 12 තිබ්බත් කමන්නේ නැහැ 13 තිබ්බත් කමන්නේ නැහැ. හරි නේද? ඊට පස්සේ කියනවා මිනිත්තු 15කට පසු කෝප්ප දෙකේ ඇති තේවල උෂ්ණත්ව වෙනස කොච්චරද කියලා. මිනිත්තු 15ක මේ තියෙන පුතේ මිනිත්තු 15. මම මෙතන ඉඳන් මොකද කරන්නේ? මම මෙතන ඉඳන් අදිනවා මේ රේඛා දෙකට මෙන්න මේ විදිහට ඉරක්. රේඛා දෙකට ඉරක් ඇදලා මොකද කරන්නේ? මම මේ පැත්තට දික් කරනවා. මේ විදිහට රේඛා දෙකම මම මේ පැත්තට දික් කරා. මේ පැත්තට දික් කරාට පස්සේ මට මෙතන එනවා පුතේ අගය සෙල්සියස් අංශක 35ක් වගේ අගයක්. මෙතන එනවා පුතේ 20යි 30යි අතරගේ සෙල්සියස් අංශක 25ක් වගේ අගයක්. එහෙනම් මේ අතර උෂ්ණත්ව වෙනස අහන්නේ මේ අතර උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 35න් සෙල්සියස් අංශක 25ක් අඩු කරන්න අපිට එනවා උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 10ක් කියලා මේ විදිහට අපිට උත්තරේ ගන්න පුළුවන්. හරි බලන්න පුතේ රෝමි ලක්ෂණ 4 වඩා තාප කුසන්නායක ද්‍රව්‍යෙන් නිපදව ඇත්තේ කවර කෝප්පේ දීලා අහනවා. A කෝප්පය B කෝප්පය ගත්තොත් එහෙම මේ විදිහට B කෝප්පේ පුතේ කාම උෂ්ණත්වයට පත් වෙන්න. ඒ කියන්නේ කාම උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් අංශක 20නේ. සෙල්සියස් අංශක 20ට පත් වෙන්න මෙයා මිනිත්තු 20ක් අරන් තියෙනවා. හරිද? මිනිත්තු 20ක් අරන් තියෙනවා. හැබැයි A කෝප්පේ ගත්තොත් A කෝප්පේ මිනිත්තු 20 දිත් සෙල්සියස් අංශක 30 වගේ අගයක් නේ. සෙල්සියස් අංශක 30 වගේ. ඒ කියන්නේ මෙයා කාම උෂ්ණත්වයට පත් වෙන්න.
කාම රුෂ්ණත්වයටපත් වෙන්න මිනිත්තු 20ට වඩා ගන්නවා. මිනිත්තු 20ට වඩා ගන්නවා. මිනිත්තු 20ට වඩා ගන්න හේතුව මොකද්ද? ඒ ගන්න හේතුව තමයි පුතේ මෙයා නිපදවලා තියෙන්නේ තාප කුසන්නායක වලින්. A කියන එක්කෙනා නිපදවලා තියෙන්නේ තාප කුසන්නායක වලින්. B කියන එක්කෙනා නිපදවලා තින්නේ හොඳ තාප සන්නායකයකින්. ඇයි ඒකනේ පුතේ හොඳට තාප සන්නායනය වෙලා එයා ඉක්මනට B කෝප්පේ ඉක්මනට කාම රුෂ්ණත්වයටපත් වෙන්නේ. කියන්නේ හොඳට තාප සන්නායනය වෙනවා එයාගේ B කෝප්පේ හදලා තියෙන ද්‍රව්‍ය වලින්. හරිද? ඒතර A කියන එක්කෙනා ගොඩක් වෙලා යනවා කියලා කියන්නේ එයා තාප කුසන්නායක. ඊට පිළිතුරට හේතු දක්වන්න ඒක තමයි දැන් මම කිව්වේ. හරි. කෝප්ප දෙකේ අඩංගු තේවල අවසාන උෂ්ණත්වය කොච්චරක් වෙනවද කියලා අහනවා. අනිවාර්යෙන් පුතේ සෙල්සියස් අංශක 20. ඒකට හේතුව තමයි කාම රුෂ්ණත්වයේ අගය සෙල්සියස් අංශක 20. මේගොල්ලෝ මේ විදියට තේක සෙල්සියස් අංශක 80 තිබ්බ තේක මේ සෙල්සියස් අංශක 80 තිබ්බ තේක මේගොල්ලෝ නිමිලා අන්තිමටපත් වෙන්න ඕන කාම රුෂ්ණත්වයේ තියෙන අගයට. සෙල්සියස් අංශක 30ට තමයි සෙල්සියස් අංශක 20ට තමයි පුතේ මේගොල්ලෝපත් වෙන්න ඕන. මේ කෝප්ප දෙකේම තියෙන තේ ටික අනිවාර්යෙන්පත් වෙන්න ඕන සෙල්සියස් අංශක 20 කියන අගයට. 8 වෙනි ප්‍රශ්නේ මේක කියන රූපේ පෙන්වා ඇත්තේ ජලය අන්තර්ගත වූ නුවතුරු බෝතලයක් හෙවත් තර්මෝස් ෆ්ලාස්කුවක හරස්කොට පෙනුමයි. තර්මෝස් ෆ්ලාස්කුවක ප්‍රයෝජනට ගත හැකි එකිනෙකට වෙනස් අවස්ථාවන් දෙකක් ඇත. ඒ මොනවද? පළවෙනි එක පුතේ අපිට මේ තර්මෝස් ෆ්ලාස්ක් එකකට දාන්න පුළුවන් උණු වතුර. ඒ කියන්නේ hot water. අනිත් එක තමයි අපිට ඕන නම් මේකට cool water දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අයිස් වතුර දාන්නත් පුළුවන්. හරි නේද? හැබැයි අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ hot water තමයි. උදේ මේව ඒ කියන්නේ අපි උණු වතුර බෝතලයකට දාන්නේ hot water. හැබැයි cool water දාන්නත් පුළුවන්. මොකද හේතුව cool water දැම්මත් මෙයාගේ තාපය සන්නයනය වෙන එක අඩු කරලා මේ cool water cool තත්ත්වෙම තියාගන්න පුළුවන්. හරි. ඊළඟට කියනවා මේ ෆ්ලාස්ක් තුළ සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේදී ජලය මිලිලීටර් 500ක් දාලා තියෙනවා. එම ජලයේ උෂ්ණත්වයෙන් වගේ පවත්වා ගැනීමට තාප හානිය වළක්වා ගත යුතුය. ඒ සඳහා මෙහි භාවිතා කර ඇති උපක්‍රම මොනවද කියලා අහනවා. ඒ කියන්නේ පුතේ මේකේ භාවිතා කරලා තියෙන උපක්‍රම මොනවද කියලා අහන්නේ. අංක එක විදියට කියන්න පුළුවන් පළවෙනි උපක්‍රම විදියට කියන්න පුළුවන් පුතේ මෙන්න මෙතන මේ මූඩිය තියෙන්නේ. මේ මූඩිය භාවිතා කරලා තියෙන තාප පරිවාරක මූඩියක් තමයි භාවිතා කරන්නේ. හරිද? අංක එක තමයි මේ භාවිතා කරන මූඩිය ගත්තොත් මෙයා තාප පරිවාරක මූඩියක් තමයි භාවිතා කරන්නේ. ඇයි මෙතන තියෙන බාහිර ආවරණය මේ ඇතුලේ අභ්‍යන්තර ආවරණය ගත්තොත් මේ යට රික්තකයක් තියලා තියෙන්නේ. රික්තකයක් තියන්නේ ඇයි? රික්තකයක් තියන්නේ හේතුව තමයි පුතේ තාප සන්නයනෙන් තාප හානිය වළක්වා ගන්න. තාප සන්නයනෙන් තාප හානිය වළක්වා ගන්න. තාප සන්නයනෙන් තාප හානිය වළක්වා ගන්න කියලා කියන්නේ පුතේ තාප සන්නයනෙන් තාපය හානි වෙන්න නම් මොකද වෙන්න ඕන? මාධ්‍යයක් තියෙන්න ඕන. මෙතන රික්තකයක් තියාගෙන තියෙන පුතේ රික්තක හරහා තාප සන්නයන වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔයගොල්ලෝ කියයි ඉතින් රික්තකයක් තිබ්බට මෙතනින් මේ මොකද විකිරණය හරහා තාපයේ සන්නයනේ මේ මොකද තාපය හානි වෙන්න පුළුවන්. ඔව් විකිරණය හරහා තාපය හානි වෙන්න පුළුවන්. ඒතර විකිරණය හරහා තාප හානි වුණොත් තමයි මෙතන මේ පිටත පෘෂ්ඨය දාලා තියෙන රිදී පැහැති ඇතුළත බිත්තියක් දාලා තියෙන එක තමයි. මේක තමයි අනිත් එක රිදී පැහැති ඇතුළත බිත්තියක්. ඒකට හේතුව තමයි පුතේ රිදී පැහැති ගත්තොත් පුතේ රිදී පැහැති බිත්ති ගත්තොත් එහෙම ඒගොල්ලෝ තාපය මොකද කරන්නේ? පරාවර්තනය කරනවා. තාපය පරාවර්තනය කරනවා. ඒ කියන්නේ තාපය අවශෝෂණය වීමක් සිද්ධ කරන්නේ නැහැ. තාපය පරාවර්තනය කරනවා. ඒ කියන්නේ මෙතෙන්ට එන තාපය ආපහු එයා උරා ගන්නවද? මේ රිදී පැහැති බිත්තිය උරා ගන්නවද? නෑ මේ රිදී පැහැති බිත්තිය උරා ගන්නෑ. එයා මොකද කරන්නේ? එයාට එන තාප ප්‍රමාණය ආයි පරාවර්තනය කිරීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ පුතේ මෙතනින් එහාට තාප ප්‍රමාණය ගමන් කරන්නේ නැහැ. ඒක තමයි අපි මේ උණු වතුර බෝතලයකට දාන ඒ කියන්නේ උණු වතුර බෝතලයකට දැම්මොත් එහෙම ඒ කියන්නේ උණු වතුර එයාගේ අගේ වෙනස් නොවි තියාගන්න හේතුව තමයි මෙන්න මේ හේතුව. මේ මෝඩිය භාවිතා කරන මෝඩිය රික්තකයක් භාවිතා කිරීම රිදී බැහැති ඇතුළත බිත්තියක් භාවිතා කිරීම. මේවා තමයි පුතේ හේතු. හරි රෝම ඉලක්කම් තුන මේ කියන සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ තියෙන ජලයේ මිලිලීටර් 500 ජලයේ මිලිලීටර් 500ක් කියලා කියන පුතේ කිලෝ වලින් ගත්තොත් කොච්චරක්ද 0.5ක්. ඒ කියන්නේ ග්‍රෑම් 500ක් කියන එකනේ. මේ ජලය මිලිලීටර් 500ක් කාම උෂ්ණත්වයට පත්වීමේදී හානි වන තාප ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ ඉන්නේ 100 ඉඳලා 25 දක්වා පත් වෙද්දී හානි වන තාප ප්‍රමාණය. ඒ කියන්නේ පුතේ උෂ්ණත්ව වෙනස කීයද? 100 25ක් අඩු කරොත් සෙල්සියස් අංශක 75යි. උෂ්ණත්ව වෙනස එනම් තාප ප්‍රමාණය ගණනය කරන්න අපි දාමු සූත්‍රය Q = mc/t. Q කියලා කියන්නේ තාප ප්‍රමාණය, m කියලා කියන්නේ ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම්, C කියලා කියන්නේ විශිෂ්ට දාප ධාරිතාව 4200යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්, උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 75යි. එහෙම නැත්නම් කෙල්වින් කියලා දැම්මත් අවුලක් නැහැ.
එහෙනම් මෙතනින් උත්තරයක් ගන්න 0.5 වැඩි කිරීම 4300 වැඩි කිරීම 75 අපිට නා පුතේ උත්තරේ 1,57,500යි කියනවා ජූල් මේ විදියට. හරි නේද? ඔයගොල්ලෝ නම් මේක 1000න් බෙදලා 157.5 කිලෝ ජූල් කියලා ලියන්නත් පුළුවන්. හරි නේද? කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදියට ලියන්නත් පුළුවන්. රෝම ඉලක්කම් 4 උණුසුම් ජලය දමා තිබූ බෝතලයේ ජලය ඉවත් කරලා එයට එකවරම සිසිල් ජලය දැමීම යෝග්‍ය නොවේ. මේකට හේතුව මොකක්ද කියලා අහනවා. හරි මේ විදියට බෝතලේ ඉන්නවා. මේ බෝතලේ මම මොකද කරන්නේ? මේ බෝතලේ තිබ්බ උණු වතුර. හරි නේද? උණු වතුර තිබ්බ මම මේ උණු වතුර අයින් කරනවා. උණු වතුර අයින් කරොත් පුතේ මේ ඇතුළත බිත්ති මේ ඇතුළත පෘෂ්ඨය ගත්තොත් එහෙම දැන් මේ ඇතුළත පෘෂ්ඨයේ ඉන්නේ උදාහරණයක් විදිහට උණු වතුර තිබ්බ සෙල්සියස් අංශක හිතන්නකෝ උණු වතුර තිබ්බ සෙල්සියස් අංශක 80 වගේ කියලා සෙල්සියස් අංශක 80 උණු වතුර නම් තිබ්බේ දැන් මේ ඇතුළත පෘෂ්ඨයක් තියෙන්නේ සෙල්සියස් අංශක 80 දී හරිද ඒ කියන්නේ මේ ඇතුළත පෘෂ්ඨය ගත්තා තියෙන්නේ දැන් සෙල්සියස් අංශක 80 මොකද මම වතුර ටික අයින් කරා කියලා එයාගේ ඇතුළේ උෂ්ණත්වයේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ඇතුළත පෘෂ්ඨයක් තියෙන්නේ සෙල්සියස් අංශක 80 දැන් මේකට එකපාර මම මොකද කරන්නේ දැන් එකපාර වතුර දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ දැන් සිසිල් ජලය දැම්මොත් සිසිල් ජලයේ ඉන්නේ කීයද සෙල්සියස් අංශක 25යි එතකොට මොකද වෙන්නේ දැන් ඇතුළත පෘෂ්ඨයේ මේක ඉන්නේ සෙල්සියස් අංශක 80යි දැන් අපි දාන වතුරේ ඉන්නේ සෙල්සියස් අංශක 25යි එතකොට මොකද වෙන්නේ මේ අතර උෂ්ණත්ව අන්තරයක් පවතිනවා උෂ්ණත්ව අන්තරයක් පැවතිලා මොකද වෙන්නේ මේ සිසිල් ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා අයියේ මොකද මේ බාහිර පෘෂ්ඨයේ දැන් ඉන්නේ සෙල්සියස් අංශක 80 විතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 75 වගේ උෂ්ණත්වය හිතන්නකෝ එතකොට මේ 75 නම් මොකද වෙන්නේ මේ ජලයට මොකද වෙන්නේ තාපය ගමන් කරනවා එතකොට මේ ඇතුලේ ඉන්න ඇතුලට දාන සිසිල් ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා ඇතුලට දාන සිසිල් ජලයේ උෂ්ණත්වයේ වැඩිවීමක් සිද්ධ වෙනවා හරි නේද ඒක තමයි අපි උණුසුම් ජලය අයින් කරපු ගමන් ඒකට එකපාරම සිසිල් ජලය දාන්න නැත්තේ කෝල් වෝටර් දාන්න නැත්තේ එකපාර දාන්න හේතුව මේ ඇතුළත පෘෂ්ඨය ගත්තොත් එමේ යා ඉන්නේ අර උණුසුම් ජලයේ තිබ්බ උෂ්ණත්වය හරි නේද ඒක නිසා අපි ටිකක් වෙලාවක් තියලා තමා සිසිල් ජලය දානවා නම් දාන්න. හරි පුතේ බලන්න නවවෙනි ප්‍රශ්නේ මේක කියනවා සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයේ තියෙන ජලය ග්‍රෑම් 10ක් ඉන්නවලු මේ ග්‍රෑම් 10 සෙල්සියස් අංශක 25 දක්වා සිසිල් වීමේදී පිටවන තාප ප්‍රමාණය නම් මොකද්ද සූත්‍රය Q = mc θ. Q = mc θ සූත්‍රයට දාන්න ස්කන්ධය කොච්චරද ග්‍රෑම් 10 කියන එක අපි ලියුවොත් එහෙම කිලෝග්‍රෑම් වලින් ඒක බෙදන්න 1000න්. මොන කිලෝග්‍රෑම්. ඊට පස්සේ විශිෂ්ට දාවදාරිතාව 4200යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් ඊට පස්සේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 100 ඉඳන් 25 දක්වා පත් වෙනවා. එහෙනම් 100න් 25ක් අඩු කරන්න කීයයි කියනවාද 75යි කියනවා. එහෙනම් වෙනස 75යි. එහෙනම් මම උත්තරයක් ගත්තොත් මේ බිංදු දෙකට මේ බිංදු දෙක සුළු කරනවා මේ බිංදුවට මේ බිංදුව සුළු කරනවා 42 වැඩි කරන්න පුතේ 75යි 3150යි කියලා මට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා මේ විදියට. හරි නේද? හරි විදිහට රෝම ඉලක්කම් දෙකෙන් කියන වඩාත් අනතුරුදායක වන්නේ සෙල්සියස් අංශක 100 තියෙන නටන ජලය මගින් වන පිලිස්සීම්ද එහෙම නැත්නම් සෙල්සියස් අංශක 100 වෙන හුමාලය මගින් වන පිලිස්සීම්ද කියලා අහනවා. අනිවාර්යයෙන්ම හුමාලය මගින් වන පිලිස්සීම්. ඒක මේගොල්ලෝ කියලාම තියෙනවා. ඒකට හේතුව තමයි පුතේ මේ දෙන්නම ඉන්නේ සෙල්සියස් අංශක 100. හරිද? මේ දෙන්නම ඉන්නේ සෙල්සියස් අංශක 100. හැබැයි අපි බැරි වෙලාවත් අත දැම්මොත් මේ නටන ජලයකට මොකද වෙන්නේ මේ නටන ජලය උෂ්ණත්වය සෙල්සියස් 100යිනේ. එයාගේ උෂ්ණත්වය පොඩ්ඩක් අඩු වෙයි. හරි නේද? හැබැයි අපි හුමාල භාජනයට අත දැම්මොත් මොකද වෙන්නේ? ඒ හුමාලය කවුරු බවටපත් වෙන්නේ? හුමාලයේ ඉන්නේ වාෂ්ප. එහෙනම් එයා කවුරු බවටපත් වෙන්නේ? ද්‍රව බවටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ගුප්ත තාපයක් නිදහස් වීමක් සිද්ධ වෙනවා. ඒ ගුප්ත තාපය නිදහස් වීම නිසා තමයි පුතේ අපිට වැඩිපුර බලපෑමක් ඇති වෙන්න පුළුවන්. හරි නේද? හැබැයි මෙතන එහෙම නැහැ. මොකද මේ නටන ජලයේ ඉන්නේ ද්‍රව අවස්ථාවේ. ඒතර මම අත දැම්මා කියලා එයා වායු අවස්ථාවටපත් වෙන්නේ නැහැ නේ. එයා ඉන්නේ ද්‍රව අවස්ථාවේ. හැබැයි මෙතන මම හුමාලයට දැම්මොත් එහෙම එයා ද්‍රව අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඊටදී මොකද වෙන්න පුළුවන්? ගුප්ත තාපය නිදහස් වීම සිද්ධ වෙන්න පුළුවන් එතනදී. වැඩි පිලිස්සීම්, ඒ කියන්නේ මේට සාපේක්ෂව වැඩි පිලිස්සීම් ඇති වෙන්න පුළුවන්. හරි බලන්න පුතේ 10 වෙනි ගාන මේ කියන ඉටි කැබැල්ලක් කාම රුෂ්ණත්වයේ තියනවලු ඒ රත් කරගෙන යද්දී ඒ කියන්නේ මේ විදියට ඉටි කැබැල්ල ඝන ඉටි කැබැල්ලක්. අරනේ ඝන ඉටි කැබැල්ලක් ඉන්නවා කාම රුෂ්ණත්වයේ. එයා රත් කරන් යද්දී මොනවා වඩපත් වෙනවද? ද්‍රව බවටපත් වෙනවා. උෂ්ණත්වය වෙනස් වූ අන්තම කාලය සමග ප්‍රස්ථාරගත වීමට පහත අයුරින් ලැබේ ඇත. එම ප්‍රස්ථාරය අනුව අසහිත ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. හරි. කාම රුෂ්ණත්වයේ යගේ සෙල්සියස් අංශක කීයද කියලා අහනවා. මොකද මේ සෙල්සියස් අංශක 25 තමා මෙහා ඉන්නේ. ඒකට හේතුව තමා ආරම්භයේ මේ ඉටි කැබැල්ලේ ඉන්නේ කාම රුෂ්ණත්වයේදී. එතකොට
එයා තමයි රත් කරගෙන යන්නේ. එතකොට තමයි මේ විදිහට ටික ටික උෂ්ණත්වය වැඩි වෙන්නේ. මේ විදිහට ටික ටික උෂ්ණත්වය වැඩි වෙන්නේ රත් කරන් යද්දී. හරි නේද? ඒතර ආරම්භයයි ඉන්නේ සෙල්සියස් 25. ඒ කියන්නේ කාම උෂ්ණත්වයේදී නම් කාම උෂ්ණත්වයගේ සෙල්සියස් 25. ඉටිවල ද්‍රවාංකය මොකක්ද කියලා අහන මේ බලන්න පුතේ. මම මෙයාට තාපය දෙනවා. මේ ඉටි කැවැල්ලට තාපය දෙනවා. ඉටි කැවැල්ලට තාපය දෙද්දි මොකද වෙන්නේ? සාමාන්‍ය ඕනම වස්තුවකට තාපය දුන්නොත් එයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි මේ කාලේ මිනිත්තු 2කින් පස්සේ මිනිත්තු 2 ඉඳන් මිනිත්තු 3 දක්වා එයාගේ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ. මේ එකම උෂ්ණත්වය දීලා තියෙන්නේ. එහෙනම් මොකද්ද පුතේ මේ වෙලා තියෙන්නේ? මිනිත්තු 2 ඉඳන් මිනිත්තු 3 දක්වා එයා ඝන ඉටි කවුරු බවට පත් වෙලාද? ද්‍රව ඉටි බවට පත් වෙලා. ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙලා. එහෙනම් ඉටි වල ද්‍රවාංකය එහෙනම් මේ ඝන ඉටි ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 55යි කියලා අපිට මේ විදිහට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 කියනවා ඉටි ද්‍රව වීම ආරම්භ වේ රත් කර ආරම්භ කර කොපමණ කාලයකින්ද? ඒ කියන්නේ පුතේ මේ ඝන ඉටි ටික හරිද මේ ඝන ඉටි ටික ද්‍රව බවට පත් උනේ ආරම්භයේ ඉඳලා කොච්චර කාලෙකින්ද? මිනිත්තු කීයකින්ද? මිනිත්තු 2කිනුත් එයා ඝන ඉටි. හරි නේද? මිනිත්තු 2කිනුත් එයා ඝන ඉටි. ඒ ඝන ඉටි ද්‍රව වෙන්න ආරම්භ කරපු කාලය තමයි මිනිත්තු 2. මිනිත්තු 2 ඉඳන් මිනිත්තු 3 දක්වා එයා ඝන ඉටි ටික ද්‍රව බවට පත් වුණා. හැබැයි ඒ ඝන ඉටි ටික ද්‍රව වෙන්න ආරම්භ කරේ කොච්චර කාලෙකින් පස්සේද? ආරම්භ කරලා ඒ කියන්නේ කාම උෂ්ණත්වයේ ඉඳලා එයා මිනිත්තු 2කට පස්සේ තමයි එයා ද්‍රව වෙන්න ආරම්භ කරේ. මොකද මිනිත්තු 2 ඉඳන් මිනිත්තු 3 දක්වා එයා ද්‍රව වෙලා තියෙනවා. මිනිත්තු 3න් පස්සේ මොකද වෙලා තියෙන්නේ? එයා ද්‍රව වුණාට පස්සේ එයාගේ උෂ්ණත්වය වැඩි වෙලා මේ විදිහට. ඊට පස්සේ කියනවා මිනිත්තු 2 ඉඳන් මිනිත්තු 3 දක්වා උෂ්ණත්වය නියතව පැවතීමට හේතුව මොකද්ද? හේතුව තමයි පුතේ මොකද්ද? ගුප්ත තාපයේ නිදහස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ගුප්ත තාපයේ නිදහස් වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙලා තියෙනවා. හරි නේද? මොකද ගුප්ත තාපයක් කියලා කියන්නේ පුතේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවා විතරයි. උෂ්ණත්වය වැඩි වෙනවද? උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ ගුප්ත තාපයක් කියලා කියන්නේ. මොකද කිසියම් පදාර්ථයක් ගත්තොත් එimhe එයාට තාපය සපයද්දී එයාගේ අවස්ථා විපර්යාසය සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ ඝන ඉටි උදාහරණයක් විදිහට මේ ඝන ඉටි ද්‍රව බවට පත් වෙනවා නම් එතන පුතේ අපි සපයන තාපය මොකද වෙන්නේ? එයාගේ බන්ධන කඩන්න විතරයි වැය වෙන්නේ. එයාගේ බන්ධන කඩන්න විතරයි වැය වෙන්නේ. මොකද වෙන්නේ? එයාගේ උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි නේද? හරි පුතේ බලන්න රෝම ඉලක්කම් 5 4 වෙනි මිනිත්තුවේදී ඉටි රත් කිරීම නතර කරනවලු. එතකොට මේ 4 වෙනි මිනිත්තුවේදී මෙයා ඉටි රත් කරන එක නතර කරනවා. එතකොට 4 වෙනි මිනිත්තුවේදී යාගේ ඉටිවල උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 70යි. හරි නේද? එහෙනම් 4 වෙනි මිනිත්තුවේදී එයාගේ ඉටිවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 70යි. තා මොනවද? එතකොට මේ ඉටිවල ද්‍රවාංකය දන්නවා කීයද? සෙල්සියස් අංශක 55යි. එතකොට මේව අපි දන්නවා. හරි මම ප්‍රස්තාරය ඇන්දොත් එහෙම කාලයට එරෙහිව උෂ්ණත්වය කොහොමද විචලනය වෙන්නේ? කාලයත් එක්ක උෂ්ණත්වය කොහොමද විචලනය වෙන්නේ? ආරම්භයේ පුතේ දැන් මෙයා රත් කරන එක නතර කරාට පස්සේ සෙල්සියස් අංශක 70 වෙන් නතර කරන්නේ. ඒ කියන්නේ දැන් ආරම්භකගේ මෙතන කීයද? 70යි ඈ. මොන දැන් 70 ඉඳන් අඩු වෙනවා ටික ටික. අඩු වෙලා කීයටද අඩු වෙන්නේ? සෙල්සියස් අංශක 55ට අඩු වෙනවා. ඒ 55ට අඩු වෙන්නේ. ඇයි දැන් මේ ද්‍රව ඉටි ඝන බවට පත් වෙන්න බෑ. ඒ නිසා විනාඩියක් විතර මෙහෙම තියෙනවා. සමහරවිට කාලේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? මේක ටික වෙලාවක් තියෙන අයියේ ටික වෙලාවක් හේතුව ඇයි උෂ්ණත්වය වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මොකද වෙනවා තියෙන්නේ? දැන් මේ ද්‍රව ඉටි ටික ඝන බවට පත් වෙනවා. ඝන බවට පත් වුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? ඝන ඉටි ටික සෙල්සියස් අංශක 25 දක්වා අඩු වෙනවා. 25ට අඩුවෙන් අඩු වෙනවද? නෑනේ පුතේ. ඇයි හේතුව? කාම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 නේ නම් මේ යාගේ සෙල්සියස් අංශක 25යි. මේ යාගේ සෙල්සියස් අංශක 55යි. මේ ආරම්භකගේ සෙල්සියස් අංශක 70යි. ඔය විදිහට අපිට ප්‍රස්ථාරය අඳින්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි මිනිස්සුන් පස්සේ මෙයා රත් කරන නතර කරාට පස්සේ කොහොමද ඉටිවල උෂ්ණත්වය වෙනස් වෙන්නේ කියලා. හරි. ඒතර පුතේ මම සාකච්ඡා කරේ සීනු ප්‍රශ්න ටික කතා කරා. තාපයට අදාළව මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනම් පල්ලෙයක් කමෙන්ට් බොක්ස් එකේ අතුලත් කරන්න. මේ වගේම නැවත අනිවාර්ය පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙමි. සමු ගන්නවා. ස්තුතියි.